අයිබෝන් හොඳයි අපි අද ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ ඔයගලගේ විෂය නිර්දේශයට අදාළ තවත් අලුත් පාඩමක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැත්නම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි එකතු වෙන්නේ. පුතාලා මේවට small and medium enterprises කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඒක නිසා මේකට කෙටි කිරීමක් තියෙනවා, මේක ව්‍යවස්ථාපිත කෙටි කිරීමක් සහ ලෝකයේම දන්න කෙටි කිරීමක් SME කියලා තමයි මේකට කියන්නේ. SME small and medium enterprises කියන කාරණේ. ඉතින් රටක ආර්ථික සංවර්ධනයේට මහා පරිමාණ ව්‍යාපාර වගේම කුඩා පරිමාණ ව්‍යාපාරත් ඉතාම අතිශයින්ම වැදගත්. දැන් ලංකාව වගේ සාමාන්‍යයෙන් අඩු දියුණු රටකට දියුණු වෙමින් කියලා කියන්නත් බෑ මේවට. හරි දියුණු වෙමින් කියලා අපි ඉගෙන ගත්තා. දැන් මම හිතන්නේ අවුරුදු 50ක වෙලේ විතර ඉඳන්. ඉතින් එහෙම දියුණු වෙලා තියෙනවා නම් දැනට මේ දියුණුවේ මේ කෙරවල හිතා ගන්න බෑ. අඩු දියුණු රටක්. හරි ලංකාව වගේ අඩු දියුණු රටකට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල වැදගත්කම විශේෂයෙන්ම තියෙන ප්‍රධාන කාරණා දෙකකට අදාළව. එකක් තමයි මේ සේවා නියුක්ති අවශ්‍යතාව වර්ධනය කරන්න, සේවා නියුක්ති අවශ්‍යතාවය කියන එක වර්ධනය කරන්න අනිවාර්යයෙන්ම මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන ඒවා සෑහෙන්න වැදගත්. ඒ වගේම මේ දුගී දුප්පත්කම දුගී දුප්පත්කම ඉවත් කරන්නත් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන ඒවා වැදගත්. මේකේ එක ප්‍රශ්න මේ ලංකාවේ ආර්ථිකය දියුණු කරනකොට මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙකක් තමයි මේ ගැටලු දෙක. එකක් මිනිසුන්ගේ තියෙන දුප්පත්කම, අනිත් එක තමයි මේ සේවා නියුක්තිය පිළිබඳව තියෙන ප්‍රශ්නේ. එතකොට මේ ගැටලු දෙකටම පිළිතුරු අපිට හම්බ වෙන කුඩා පරිමාණ ව්‍යාපාරවල මේ සේවා නියුක්තියක් නොමැති නිසා තමයි දුගී දුප්පත්කමක් කියන එක ඇති වෙන්නේ. හරි රටේ සේවා නියුක්තියක් නොමැති නිසා තමයි සේවා නියුක්තිය අඩු වීම නිසා තමයි දුගී දුප්පත්කම කියන එක ඇති වෙන්නේ. රස්සාවල් ලැබුණොත් අනිවාර්යෙන් මිනිසුන්ගේ ආදායම් මට්ටම් වැඩි වෙලා මේ දුප්පත්කම කියන එක, දරිද්‍රතාවය කියන එක, ආදායම් විෂමතාවය කියන එක අඩු වෙනවා. ඉතින් දැන් මහා පරිමාණ ව්‍යාපාර ගත්තොත් මහා පරිමාණ ව්‍යාපාරවල තාක්ෂණය ගත්තොත් ඒවා ඇවිල්ලා ප්‍රාග්ධන සූක්ෂමයි. නේ ලොකු විශාල මෝටර කර්මාශාලාවක් ගත්තොත් ඒවා රොබෝ යන්ත්‍ර වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් ගත්තොත් ඒවායේ තාක්ෂණයේ ශ්‍රම සූක්ෂමයි. ශ්‍රම සූක්ෂමයි කියන එකේ තේරුම තමයි වැඩිපුර ශ්‍රමය පාවිච්චි කරන්නේ. ඒ නිසා රටේ තියෙන ප්‍රධාන ගැටලු දෙකට පිළිතුරු දෙන්න පුළුවන් කර්මාන්ත විශේෂය තමයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා කියන්නේ. එතකොට දැන් කාට හරි හිතෙන්න පුළුවන් මේ මොනවද මේ කුඩා ව්‍යාපාර, කුඩා කියන මිම්ම මොකක් එක්කද බලන්නේ කියන කාරණේ. දරුවනේ මේ කුඩා කියන මිම්ම සාපේක්ෂයි. කුඩා කියන මිම්ම කියන එක සාපේක්ෂයි. දැන් අපේ මේ තියෙන ඇහැකුයි දැන් අපි කියනවා මේ දැන් අලියාගේ ශරීරය ගත්තාම අලියාගේ ශරීරයේ මේ කුඩාවට අපිට පේන අවයව මොනවද කියලා. පොඩි කාලේ වගේ ඇහුවාම අලියාගේ කුඩා මොනවද කියලා සමහරව කියන කුඩා මොලේ කියලා. ඔව් අලි කුඩා මොලේ කියලා කියන්නේ නැහැ නේ කුඩා මොලේ. හැමෝගෙම කුඩා මොලේ කුඩායි. එහෙම නෙවෙයි අලියාගේ බාහිරව පේන අයිටම් ගත්තාම කුඩාවට තියෙන උගේ ඇයි ඒක කුඩායි කියලා කියන්නේ. දැන් අලියාගේ ඇඟේ අනිත් කෑලි වලට සාපේක්ෂව ඒක කුඩායි. ඒක නිසා අලියාගේ ඇහැ පොඩි කියලා කියන්නේ. දැන් අලියාගේ ඇහැකුයි අපේ ඇහැකුයි ගත්තොත් එහෙම අපේ ඇහැට වඩා අලියාගේ ඇහැ ලොකුයි. හරි අලියාගේ ඇහැකමට මෙච්චරක් විතර ඇති. අපේ ඇහැ පොඩිනේ. අපේ ඇහැට වඩා අලියාගේ ඇහැ ලොකුයි. නමුත් අලියට සාපේක්ෂව ඒක කුඩායි. ඒක නිසා මේ කුඩා කියන වචනේ සාපේක්ෂවාදයක්. එන්නේ සාපේක්ෂව බලන දෙයක්. ඉතින් ඒක නිසා මේ කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම කියන එක එක රටවල් අනුව සංවිධාන අනුව යම් අවස්ථාවලදී වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන්. හරි දැන් දෙයක් කුඩා පරිමාණද මහා පරිමාණද කියලා හඳුනා ගැනීමට ලෝකේ පාවිච්චි කරන ප්‍රධාන නිර්ණායක තියෙනවා දරුවනේ දෙකක්. එකක් තමයි ප්‍රමාණාත්මක නිර්ණායක තියෙනවා. අනිත් එක තමයි ගුණාත්මක නිර්ණායක තියෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක නිර්ණායක තියෙනවා, අනිත් එක මොකද්ද? ගුණාත්මක නිර්ණායක තියෙනවා. දැන් ප්‍රමාණාත්මක දෙයක් කුඩාද විශාලද පොඩිද කියලා අඳුර ගන්න පුළුවන් නිර්ණායක දෙකයි තියෙන්නේ. ප්‍රමාණාත්මක නිර්ණායකයි ගුණාත්මක නිර්ණායකයි.
ප්‍රමාණාත්මක නිර්ණායක කියන එකෙන් අදහස් වෙන්නේ ඒ නිර්ණායක මනින්න පුළුවන්. මැනිය හැකි නිර්ණායක තමයි ප්‍රමාණාත්මක නිර්ණායක කියලා කියන්නේ. සංඛ්‍යාත්මක. ගුණාත්මක නිර්ණායක සංඛ්‍යාත්මකව මනින්න බෑ. සංඛ්‍යාත්මකව මනින්න බැරි නම් ඒවා ගුණාත්මක නිර්ණායක. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම මට තේරුන්නේ නැත්තම්. දැන් අපි හිතමු මේ ළමයි ගොඩක් ඉන්නවා. මේ වගේ ළමයි ගොඩක් ඉන්නවා. අපිට මොනවා හරි දෙයකට මොකක් හරි දෙයකට මේ ළමයිගෙන් කුඩා ළමයි වෙන් කරලා අඳුර ගන්න ඕන. කුඩා ළමයි. ඒතර ඒකට අපි පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි වයස. අපි කියන වයස අවුරුදු 3ට වඩා අඩු අය කුඩා ළමයි. අපිට බර සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 35කට 35කට වඩා අඩු අය නේද? 35ක් නැත්නම් 25කට වඩා අඩු අය කුඩා ළමයි. ඊට පස්සේ උස සාමාන්‍යයෙන් අඩි 3කට වඩා වැඩි වෙන්නේ නැති ළමයි කුඩා ළමයි. එහෙම මේ ඔක්කොම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. නේ? දවසට අපිට දත් ගන්නනේ. දත් 32 වෙන්නේ නැහැනේ පොඩි ළමයිගේ. දත් ගන්න ඒ ඔක්කොම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් නම් ඒවා ප්‍රමාණාත්මක නිර්ණායක. දැන් උදාහරණයක් විදිහට ළමෙක්ගේ පෙනුම රැවුල වැවිලා නැහැ, ලාමක මූණක් නම් තියෙන්නේ. ඒ පෙනුමෙන් අයින් කරගන්න පුළුවන්. හැබැයි පෙනුම සංඛ්‍යාත්මකව මනින්න බෑ. සහ හැසිරීම අයිස්ක්‍රීම් එකක් එහෙම දීලා බලනවා. නේ පොඩි ළමෙක්ට අයිස්ක්‍රීම් එකක් දුන්නාම එයා කන හැටි ලොකු එක්කෙනෙක් කනට වඩා වෙනස්. ලොකු එක්කෙනෙක් නම් පිළිවෙලට කනවා එයා. අතේ ගා ගන්නද පොඩි ළමෙක් නම් ඇඟ පුරා ගා ගන්නවා. අපි පොඩි ළමයින්ට අයිස්ක්‍රීම් දෙනකොට ඒ ළමයින්ව එළියට දාලා ෂර්ට් එක එහෙම ගලවලා තමයි දෙන්නේ. මොකද ඇඟ පුරා නාගෙන අතේ කටේ හැමතැනම ගා ගන්නවා. ඊට පස්සේ ඇඟිලි ටිකක් සමහරව ලෙව කනවා. ඇඟිලි ටික ලෙව කනවා විතර නෙවෙයි බැලමිටේ මේ තියෙන ටික අමාරුවෙන් ඔහම දැන් මේ අත දිගේ බේරගෙන අමාරුවෙන් ලෙව ගන්න හදනවා. ඒ වගේ හැසිරීම තියෙන්නේ පොඩි ළමයිගේ. හරි. ඊට පස්සේ පෙනුම තියෙනවා, හැසිරීම තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම පුතාලා තව අපිට පුළුවන් මේ භාෂා විලාසය පොඩි ළමයි ඉන්නේ අමුතු සත්තුනේ. ඒගොල්ලන්ට දාදලා ඉන්නවා. නේ? හරක්ට තමයි ඒගොල්ලෝ දාද කියලා කියන්නේ. ඉතින් දාද කියලා සතෙක් අපි අඳුරන්නේ නැහැ. නමුත් පොඩි කාලේදී අපිට එහෙම තියෙනවා. පොඩි කාලේ එහෙම තියෙනවා. හරි? හප්පෝ ඉන්නවා, හූණු හප්පෝ ඉන්නවා. නේ? ඒ වගේ එක ඉන්නවා. එක ඒගොල්ලෝ හදාගත්තා භාෂා විලාසය. හරි? ඉතින් එතකොට ඒ අනුව දැන් මේවා මනින්න බෑ. මේවා මනින්න පුළුවන්. ඒ අනුව තමයි ඒ වගේ තමයි කර්මාන්තත් පුතේ. දැන් මෙතන ළමයි ටික අපි අයින් කරමු. ළමයි ටික අයින් කරලා රටේ තියෙන කර්මාන්ත ටිකක් මෙතන දාමුකෝ මොන හරි කර්මාන්ත ටිකක්. හරි රටේ තියෙන කර්මාන්ත ටිකක්. අපි කියනවා මේ කර්මාන්ත වලින් කුඩා කර්මාන්ත අඳුර ගන්න කියලා. අපි කියනවා කුඩා කර්මාන්ත අඳුර ගන්න කියලා. කුඩා කර්මාන්ත අඳුර ගන්න පුළුවන් ආයෝජිත ප්‍රාග්ධනයේ. ආයෝජිත ප්‍රාග්ධනයෙන් කුඩා කර්මාන්ත අඳුර ගන්න පුළුවන්. නේ? දැන් ඔය කාර්මික සංවර්ධන මණ්ඩලය වගේ ආයතනයේ කාර්මික තාක්ෂණික ආයතනයේ වගේ ආයතන ළමයි ඒගොල්ලෝ කියනවා ආයෝජිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 4ට වඩා නොවැඩි නම් නැත්නම් රුපියල් මිලියන 4ට වඩා අඩු නම් රුපියල් මිලියන 4ක් කියන්නේ ලක්ෂ 40ට වඩා අඩු නම් ඒ කුඩා ව්‍යාපාරයක්. හැබැයි ඉඩම් ගොඩනැගිලි හැර හොඳේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඉඩමුත් ගොඩනැගිලිත් හැර ඉතුරු ආයෝජනයේ ලක්ෂ 40ට වඩා අඩු නම් ඒ කුඩා ව්‍යාපාරයක්. ඒතකොට ඒ බලන්න ආයෝජිත ප්‍රාග්ධනය කියන එක සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. ඒක පාවිච්චි කරලා නිර්වචනය කරපු ආයතන ලංකාවේ තියෙනවා. ඊට පස්සේ ඒ වගේම භාවිතයට ගන්න විදුලි බලධාරිතාවය. සම සූක්ෂම ව්‍යාපාරයක විදුලි බලධාරිතාවය අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. දැන් ශ්‍රී ලංකා මහා බැංකුව කියනවා භාවිතා කරන විදුලි බල ප්‍රමාණය කිලෝවොට් ඇම්පියර් 50ට වඩා අඩුයි නම් හරිද? ඇම්පියර් 50ට වඩා අඩුයි නම් ඒක ඇවිල්ලා මොනවාද? කුඩා ව්‍යාපාරයක් කියන්නේ. සාමාන්‍ය අඩු ලයිට් බිලක් තමයි ඒකට එන්නේ. ඊට අමතරව ළමයි ලෝකයේ වැඩිපුරම ලෝකයේ රටවල් විසිනුත් ඒ වගේම සංවිධාන විසිනුත් වැඩිපුරම පාවිච්චි කරන නිර්ණායක තමයි සේවක සංඛ්‍යාව. ඔය චීනයේ, ජපානයේ, ඉන්දියාව වගේ රටවල රජයන් විසින් පුතේ කුඩා ව්‍යාපාර නිර්වචනය කරලා දෙනවා සේවක සංඛ්‍යාව පදනම් කරගෙන. අපේ රජය නම් කවදාකවත් කුඩා ව්‍යාපාර නිර්වචනය කරලා නැහැ. මෙන්න මේ කැටගරි ඉන්න ව්‍යාපාර තමයි කුඩා ව්‍යාපාර කියලා. විවිධ ආයතන විවිධ අවශ්‍යතාවලට කුඩා ව්‍යාපාර නිර්වචනය කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට සේවක සංඛ්‍යාව ගත්තාම ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන ආයතනය කියනවා සේවක සංඛ්‍යාව 25ට වඩා අඩු නම් කුඩා ව්‍යාපාරය. ස්ථිර සේවක සංඛ්‍යාව 25ට අඩු නම් කුඩා ව්‍යාපාරය. ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා සේවක සංඛ්‍යාව 50ට අඩු නම් ඒක කුඩා ව්‍යාපාරයක් කියලා. ඒතර ඒ වගේ සේවක සංඛ්‍යාව, විදුලි බලධාරිතාවය, ආයුත ප්‍රාග්ධනය, දැන් සමහර වෙලාවට අපනයන වටිනාකම, හරි? අපනයන වටිනාකම, ඒ වගේම ස්ථාවර වත්කම් වල අගය, හරි? ඒ වගේම ළමයි ගත්ත ණය ප්‍රමාණය මෙන්න මේ කාරණා මත කුඩා ව්‍යාපාර නිර්වචනය කරන්න පුළුවන් ප්‍රමාණාත්මක විදිහට. මේවා ප්‍රමාණාත්මක නිර්ණායක. දැන් අර පෙනුම හැසිරීම භාෂා විලාසය මනින්න බැරි වුණා වගේ
අපිට ව්‍යාපාර කුඩාද මහා පරිමාණද කියලා අඳුර ගන්න පුළුවන් ගුණාත්මක සාධක. ඒ කියන්නේ මනින්න බැරි සාධකක් තියෙනවා ගොඩක්. ඒක තමයි සංවිධාන වර්ගය. සංඛ්‍යාත්මකව බයින්න බෑනේ. දැන් උදාහරණයක් විදිහට කුඩා ව්‍යාපාරයක් ගත්තාම එක්ක තනි හරි හවුල් ව්‍යාපාරයක් හරි. වැඩි මොනොත් පෞද්ගලික සමාගමක් වෙයි. හැබැයි මහා පරිමාණ ව්‍යාපාර පුතේ අනිවාර්යයෙන් මොනවද? පොදු සමාගම. ඒ සංවිධාන වර්ගය. ඊට අමතරව සංවිධාන වර්ගයේ තියෙනවා. ඊට අමතරව තව තියෙනවා පුතා මේ නිෂ්පාදිතයේ ස්වභාවය. නිෂ්පාදිතයේ ස්වභාවය ගොඩක් වෙලාවට ප්‍රාථමික නිෂ්පාදන තමයි කුඩා ව්‍යාපාර වල නිපදවන්නේ. ඒ වගේම මේ හිමිකාරත්වයේ ස්වභාවය කුඩා පරිමාණ ව්‍යාපාර අයිති පෞද්ගලික අංශයට. ආණ්ඩුවේ පොඩි ව්‍යාපාර නෑ. රජයේ කුඩා පරිමාණ ව්‍යාපාර නෑ. මහා පරිමාණ ව්‍යාපාර තමයි තියෙන්නේ. හිමිකාරත්වය අනුව. ඒ වගේම මේ දරුවනේ තව අපි ගත්තාම කළමනාකරණය යනුනේ කුඩා පරිමාණ ව්‍යාපාරයේ කළමනාකරුවෝ ගොඩක් නෑ. අයිතිකරුම තමයි කළමනාකරුවෝ වෙන්නේ. හරි. ඒතකොට මේ වගේ මේ අපි ගත්තාම ඒ වගේ මේ ගුණාත්මක නිර්ණායක. ඒ කියන්නේ මේවා ඒ වගේම තාක්ෂණයේ පුතේ භාවිතා කරන තාක්ෂණයේ සමසූක්ෂමයි නම් ඒක කුඩා පරිමාණ ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්ණායක පදනම් කරගෙන කුඩා ව්‍යාපාර වෙන් කළා අඳුර ගන්නවා. ඒතකොට ඇයි වෙන් කළා අඳුර ගන්න? ඇයි වෙන් කළා අඳුර ගන්න? එකක් තමයි පළවෙනි දේ තමයි විවිධ පහසුකම් සැපයීම සඳහා. පහසුකම් සැපයීම සඳහා. දැන් මගේ බඩ පොඩ්ඩක් තිබ්බ කියලා මම ගිහිල්ලා ත්‍රිපෝෂ පොලිමකට ගියොත් එහෙම නේ රජයට ඕන වෙනවනේ පහසුකම් සපයන්න. රජයට ඕන වෙනවා ජනතාවට පහසුකම් සපයන්න. ඒතකොට ජනතාවට පහසුකම් සපයනකොට රජයේ ඒ පහසුකම් සපයුතු ජනතාව වෙන් කළ අඳුර ගන්නවා. නැත්තම් සමස්ත ජනතාවටම ඒ පහසුකම් දෙන්න හැකියාවක් නැහැ. දැන් මගේ බඩ පොඩ්ඩක් තිබ්බ කියලා මට බෑ ත්‍රිපෝෂ පොලිමකට ගිහිල්ලා ත්‍රිපෝෂ ගන්න. දැන් මම බඩ චුට්ටක් තියෙනවා මගේ මං ගිහිල්ලා ත්‍රිපෝෂ පොලිමේ ඉන්නවා. ඉඳියාම ඒගොල්ලෝ කියනවා මට මේ ත්‍රිපෝෂ දෙන්න බෑ කියලා. මං කියනවා මගේ බඩ තියෙනවනේ මට ත්‍රිපෝෂ දෙන්න කියලා. ඒගොල්ලෝ කියනවා බඩ තිබ්බට බෑ මේ බඩ තිබ්බට බෑ ගෑනු කෙනෙක් වෙන්න ඕනේ. ඒ ගමන් මම බඩ තියෙන ගෑනු කෙනෙක් අරන් එනවා. ටිකක් බඩ තියෙන ගෑනු කෙනෙක් අරන් එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ කාලාපු බඩක් නෙමෙයි කාලාපු බඩක් හරියන්නේ නැහැ. මේ බබාලා හම්බ වෙන්න ඉන්න ඕනේ. අනිතර බබාලා හම්බෙන්න ඉන්න අයට ඒ වගේ ඒ තත්ත්වයන් තියෙන අයට තමයි ඒව හම්බ වෙන්නේ. බබාලා හම්බුනාට පස්සේ ඉන්න අයට ඒ වගේ අයට තමයි ඒව හම්බ වෙන්නේ. ඒතර ඒගොල්ලෝ නිර්වචනය කරගෙන තියෙනවා මෙන්න මේ අයට තමයි පහසුකම දෙන්නේ කියලා. දැන් රජයේ බැංකුවකින් ණය සපයනකොට කුඩා පරිමාණ ව්‍යාපාරයකට ආපු ණයක් නම් ඒ රජයේ බැංකුව බලනවා සේවක සංඛ්‍යාව හරි ආයුධ ප්‍රාග්ධන හරි බලලා තමයි ඒක කුඩා ව්‍යාපාරයක් නම් තමයි පහසුකම් සපයන්නේ. ඒ වගේම අනිත් එක තමයි පුතේ දායකත්වය සැසඳීම සඳහා. සැසඳීම සඳහා ගෙවල් වල අය සැසඳන්නේ කුඩා එක්කෙනෙක් එක ලොකු එක්කෙනෙක් සංසන්දනය කරන්නේ. දැන් ඒ ලෙවල් කරන වාට බයිනවා තාත්තා බලපන් account වලට ලකුණු 13යි. BS වලට 15යි. හරි ඉකෝන් වලට ලකුණු 10යි. බලහන් තුනම එකතු කළත් උඹට පාස් වෙන්න බෑනේ. විෂයන් තුනම එකතු කළත් උඹට පාස් වෙන්න බෑ. බලහන් පොඩි කාට ඒ වගේද. උට ආරම්භක විද්‍යාවට 90යි. ගණිතයට 85යි. ඉංග්‍රීසි වලට 100යි. යකෝ පොඩි එකා ලකුණු ගන්නවා මූ ලකුණු ගන්න නැහැ කියලා අර පොඩි එකත් එක්ක බලලා තමයි අපිව සංසන්දනය කරලා අපිට බන්නේ. අපි ඉතින් පොඩි එකාට රවනවා. හරි? අපි ඉතින් කෑ ගහනවා එයාගේ පේපර් අපිට දීලා අපේ පේපර් එයාට දෙන්නකෝ ලකුණු ගනීද කියලා බලන්න. පොඩි කාලේ අපිත් ලකුණු ගත්තා. ඔන්න වගේ එක එක තරක දෙනවා. ලකුණු ගත්තා කියන report card එකේම අපි ටිකද තිබ්බොත් එහෙම ඉවරයි. ඒකෙත් ලකුණු නැහැ අපිට. හරි ඔන්න ඔමයි ඕවයි තියෙන තත්ත්වෙ ළමයිනේ. ඒතකොට මේ මහා පරිමාණ ව්‍යාපාර වලට සාපේක්ෂව කුඩා පරිමාණ ව්‍යාපාර වල දායකත්වය ඇතිද කියලා බලන්න සංසන්දනය කරන්න සමහර වෙලාවට වෙනම වෙන් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟ අනිත් එක තමයි ජාතික නිෂ්පාදනයට සිදු කරන දායකත්වය බලන්න. ඒ වගේම සේවා නියුක්තියට සිදු කරන දායකත්වය වගේ දේවල් මනින්න. හරිද? ඒ වගේ දේවල් වලට කුඩා පරිමාණ ව්‍යාපාර වෙන් කළා හඳුනා ගැනීම කියන එක අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය නැහැ. ඒකයි මේ දැන් රටවල් වල තියෙන පුතේ ජනහා කර්මාන්ත සංගරණ. ඒ කියන්නේ කාල පරිච්ඡේදයකට වරක් අඩුම තරමේ අවුරුදු 10කට වරක්වත් අඩුම තරමේ 10ක් කියන එක දිග ඈත වැඩි අඩුම තරමේ අවුරුදු 10කට වරක්වත් රටේ තියෙන ජනගහනය භෞතිකව ගණන් හදන්න ඕනේ. ඒ ග්‍රාම සේවා වසන් වල ඉන්න මිනිස්සු ටික අරගෙන භෞතිකව ගණන් හදන්න ඕනේ. ඒතර ඒ එකම ඒ ගමේ මිනිස්සුන්ගේ තියෙන ගෙවල් වල තියෙන ගෘහ කර්මාන්ත සුළු පරිමාණ කර්මාන්ත මධ්‍ය පරිමාණ ඒවා සංගණනය කරන්න ඕනේ. රටේ කොච්චර කර්මාන්ත ශාලා තියෙනවද කොච්චර මිනිස්සු ඉන්නවද කියන එක වැදගත් වෙනවා ආර්ථික තීරණ ගැනීම සඳහා. තේරෙනවද මං කියන දේ පුතේ? ඉතින් ඒ වගේ මේ කුඩා ව්‍යාපාර වෙන් කර හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය නිසා තමයි මේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක නිර්ණායක පාවිච්චි කරලා ඒව වෙන් කළා හඳුනා ගැනීම කරන්නේ. හරි. එවනම් අපි ටියුට් එක අරගෙන ලියමු බලන්නද?
හරි ඔයගලගේ නිබන්ධනයේ ව්‍යවසායකත්වයේ නිබන්ධනයේ පිටිපස්සෙමයි ඕක තියෙන්නේ. පුතාලා එන්න පිටුවංක 20ට. right. බලන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පිළිබඳ සම්මත නිර්වචනයක් දකින්න නැහැ. නමුත් කුඩා ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා ලංකාවේ සාමාන්‍ය ප්‍රමාණාත්මක නිර්ණායක තුනක් බහුලවම පාවිච්චි කරනවා. ඒ තමයි ආයුත ප්‍රාග්ධනය, විදුලි බලධාරිතාවය, සේවක සංඛ්‍යාව කියන එක තමයි ලංකාවේ භාවිතා කරන්නේ වැඩිපුරම. ආයුත ප්‍රාග්ධනයයි, විදුලි බලයයි, සේවක සංඛ්‍යාව වැඩිපුරම පාවිච්චි කරන්නේ. හරි බලන්න කුඩා ව්‍යාපාර වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි නිර්ණායක ප්‍රමාණාත්මක නිර්ණායක සහ ගුණාත්මක නිර්ණායක. ඔයාට ඕනනම් මේ ප්‍රමාණාත්මක නිර්ණායක කියන වගුවේ වම් අත පැත්තේ පොඩි ඉඩක් තියෙනව නේද? ප්‍රමාණාත්මක නිර්ණායක කියන එකට වම් අත පැත්තේ පොඩි ඉඩක් තියෙනවනේ. ඒකේ ප්‍රමාණාත්මක නිර්ණායක කියන්නේ මොකක්ද කියලා ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි ප්‍රමාණාත්මක නිර්ණායක ටික ලියලා ඉමු පුතේ ඇතුලේ. නැත්නම් ඕගොල්ලෝ ඇතුලේ ලියයි ඒක. මෙහෙම ලියන්න ප්‍රමාණාත්මක නිර්ණායක ආයෝජිත ප්‍රාග්ධනය සේවක සංඛ්‍යාව ආයෝජිත ප්‍රාග්ධනය සේවක සංඛ්‍යාව ආයෝජිත ප්‍රාග්ධනය සේවක සංඛ්‍යාව විදුලි බලධාරිතාවය වාර්ෂික පිරිවැටුම අපනයන වටිනාකම හරි බලන්න ලිපුව ආපහු පොඩ්ඩක්. ආයුත ප්‍රාග්ධනය, සේවක සංඛ්‍යාව, විදුලි බලධාරිතාවය, අපනයන වටිනාකම, ස්ථාවරවත්කම් වල අගය, ඒ වගේ දේවල් ඇති. right. ගුණාත්මක නිර්ණායක බලන්න. ගුණාත්මක නිර්ණායක මෙහෙම ලියන්නේ. සංවිධාන වර්ගය. නිෂ්පාදිතයේ ස්වභාවය. කළමනාකරණයේ ස්වභාවය. නිෂ්පාදයේ ස්වභාවය, කළමනාකරණයේ ස්වභාවය, සංවිධාන වර්ග, හිමිකාරත්වයේ ස්වභාවය. ඒ වගේම භාවිත කරන තාක්ෂණය. මම ලියන්න ඕනේ නැහැ නේද? ප්‍රමාණාත්මක නිර්ණායක කියන්නේ සංඛ්‍යාත්මකව මැනිය හැකි නිර්ණායක. ගුණාත්මක නිර්ණායක කියන්නේ පුතේ සංඛ්‍යාත්මකව මැනිය නොහැකි නිර්ණායක. ලංකාවේ සාමාන්‍යයෙන් කුඩා ව්‍යාපාර නිර්වචනය කරන්න පාවිච්චි කරන්නේ ප්‍රමාණාත්මක නිර්ණායක විතරයි. ගුණාත්මක නිර්ණායක පාවිච්චි කරන්නෙම නැහැ. ලෝකයේ වුණත් බොහෝ රටවල ගුණාත්මක නිර්ණායක පාවිච්චි කරන්නේ. දැන් ඇමරිකාවේ ආයතනයක් තියෙනවා කුඩා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආයතනය කියලා එකක්. අන්න ඒගොල්ලෝ නම් ගුණාත්මක නිර්ණායකයක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ කියනවා ස්වාධීනව අයිතිව පවතින ස්වාධීනව ක්‍රියාත්මක වන අදාළ ශේෂ්ත්‍රය තුල බලය පතුරවන්න බැරි ව්‍යාපාර කුඩා ව්‍යාපාර. ඒ කියන්නේ ස්වාධීනව තියෙන අදාළ ශේෂ්ත්‍රය කියන්නේ කාගෙන්වත් බලපෑමකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව පවත්වාගෙන යන ව්‍යාපාර ශේෂ්ත්‍රයට බලපෑමක් ඇති කරන්න බැරි ව්‍යාපාර කුඩා ව්‍යාපාර කියලා. දැන් ගමේ හන්දියේ සැලොන් එකේ ඉන්න අයියාට තරහ ගිහලා එයා කියනවා කොණ්ඩේ කපන්නේ නැහැ මිනිස්සුන්ගේ කොණ්ඩේ මම සැලොන් එක වහලා දානවා කියලා මිනිහා සැලොන් එක වහලා දානවා.
ඒතර මිනිහා සැලුන් එක වැව්වහම අපේ කොණ්ඩේ අපේ කකුලේ පැටලිලා වැටෙන තරමට අපි කොණ්ඩේ බවනවාද? නේ අපි වැඩ කරන වෙනස් සැලුන් එකකට ගිහලා අපේ කොණ්ඩේ කපා ගන්නවා. එයා සැලුන් එක වහපු එක අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අපි તો මංචි මෙලිබන් ලකී ලෑන්ඩ්. හරි? ඒ වගේ ප්‍රධානම බිස්කට් කම්පැනි 3-4ක් එකතු වෙලා එකපාරට බිස්කට් හදන්න නැතුව ඉන්නේ. රජයත් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් දාගෙන මැටීරියල් එකක් ගේන්න දෙන්නේ නැහැ රජය. ඒකට ගැටලුවක් දාගෙන මේ ඒගොල්ලෝ බිස්කට් නිෂ්පාදනය අතර කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ලංකාවේ බිස්කට් මාකට් එක වැටෙනවද? අනිවාර්යයෙන්. ලංකාවේ බිස්කට් මාකට් එකට බිස්කට් නැති වෙනවා. හරි? ඒ වගේ ඒ කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරයකට අදාළ ශේෂ්ත්‍රයට බලය පතුරවන්න පුළුවන්. නමුත් කුඩා ව්‍යාපාරයකට එහෙම බලය පතුරවන්න බෑ. හරි බලන්න කුඩා ව්‍යාපාර පිළිබඳ සම්මත නිර්වචනයක් මෙතෙක් දක්නට නොමැතිවත් විවිධ සංවිධාන සහ ආයතන විසින් ඒවා හඳුනා ගැනීම සඳහා විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, ඒ වගේ මේකට හරස් ඉරක් ගහලා ලියන කාර්මික තාක්ෂණික ආයතන කියලා ඔය ආයතන තුනම. කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, අනිත් කාර්මික තාක්ෂණික ආයතනය. කාර්මික තාක්ෂණික ආයතනය. ඒගොල්ලෝ කියන්නේ මිලියන 4 ඉක්මවන්නේ නැත්නම් ආයුධ ප්‍රාග්ධනය ඒක කුඩා ව්‍යාපාරයක් කියලා. ඉදි ගන්න මිලියන 4 යොදවා ඇති ප්‍රාග්ධනය මිලියන 4 නොඉක්මවන ව්‍යාපාර. මිලියන 4ට වඩා අඩු නම් ඒක කුඩා ව්‍යාපාරයක්. හැබැයි ඉඩම් කොට නැගිලි හැර. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය කියන ආයතනය කියනවා ආයත ප්‍රාග්ධනය මිලියන 20ට වඩා අඩු නම් මිලියන 20ක් කියලා කියන්නේ නේද? මිලියන 10ක් කියන්නේ කෝටියයි කෝටි 2කට වඩා අඩු නම්. හැබැයි එතෙන්දී ඉඩම් කොට නැගිලි කෙනෙක් ගන්නවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සේවක සංඛ්‍යාව 25යි, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ සේවක සංඛ්‍යාව 50යි. එක එක ආයතන වලින් ආයතන වලට ඒක වෙනස් වෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව කියනවා භාවිතා කරන විදුලි බල ප්‍රමාණය කිලෝවොට් ඇම්පියර් 50ට නම් ඒක කුඩා ව්‍යාපාරයක් කියලා. අපරාණ සංවර්ධන මණ්ඩලයේ නිර්වචන එච්චර ප්‍රසිද්ධ නැහැ. නමුත් අර උඩ කියන නිර්වචන ටික කොහොම අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධයි. ඔයා බලන්න ඔය හැම එකක් ඇතුළෙම තියෙන්නේ මොකද්ද? එක්කෝ ආයත ප්‍රාග්ධනය නැත්නම් විදුලි බලධාරිතාවය නැත්නම් සේවක සංඛ්‍යාව. ඒතර මේ තුන තමයි ලංකාවේ කුඩා ව්‍යාපාර නිර්වචනය කරන්න පාවිච්චි කරන ප්‍රධානම නිර්ණායක තුන වෙන්නේ. හැබැයි මේවා කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් කාලීන බලංගුතාවය පිළිබඳ යම් ගැටලු තියෙනවා. කාලේ දැන් උගන්නලා කාලයක් යනකොට මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මේ වෙනසට ප්‍රතිචාර දක්වන්න පුතාලා දැනගන්න ඕනේ. රයිට් බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ ස්මෝල් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ කියන්නේ කුඩා ව්‍යාපාර පරිපාලන ආයතනය විසින් ගති ලක්ෂණ පදනම් කරගෙන කුඩා ව්‍යාපාරය නිර්වචනය කරලා තියෙන්නේ මෙහෙමයි. මොකක්ද ඒකේ තියෙන්නේ? ස්වාධීනව අයිති හා ස්වාධීනව ක්‍රියාත්මක වන ශේෂ්ත්‍රය තුල බලයක් හිමි නොවූ ව්‍යාපාර කුඩා ව්‍යාපාර. ස්වාධීනව අයිති හා ස්වාධීනව ක්‍රියාත්මක වන ශේෂ්ත්‍රය තුල බලය හිමි නොවූ ව්‍යාපාර කුඩා ව්‍යාපාරයි. ඉදිකා ගන්න ශේෂ්ත්‍රය තුල බලය හිමි නොවූ ව්‍යාපාර කුඩා ව්‍යාපාරයි. ඒ කියන්නේ කුඩා ව්‍යාපාරිකයෙක් බිස්නස් නතර කළාට ඒක ව්‍යාපාර ශේෂ්ත්‍රයට දැනෙන්නේ නැහැ. ඒක තමයි බලය හිමි නොවූ කියලා කියන්නේ. රයිට් ඇමරිකා එක්සත් ජනපදයේ ජපානයේ ඉන්දියාව වගේ රටවල් පුතේ කුඩා ව්‍යාපාර නිර්වචනය කරලා තියෙන්නේ වැඩිපුරම ඒකක සංඛ්‍යාව පදනම් කරගෙන. මේ සේවක සංඛ්‍යාව පදනම් කරගෙන. හරි ක්වෙස්චන් එකට යමු. පෞද්ගලික ව්‍යවසායයේ අර්ථකමේ ඉන්ධනයේ ව්‍යවසායකත්වයේ ලෙස සඳහන් කරන්නේ නම් එහි එන්ජිම වන්නේ කුඩා ව්‍යාපාරය. මේ ප්‍රකාශ වූ පැහැදිලි කරන්නේ කෙසේද කියලා අහනකො යුගල පදයක්. දැන් ඉන්ඩිකේටර් නූල වගේ නේ හරක බාන වගේ ඉන්ධනයේට එන්ජිම වගේ ඉන්ධනයක් නම් ඒකට එන්ජිමේ පාවිච්චි කරන්නේ ඉන්ධනයේට එන්ජිම වගේ ව්‍යවසායකත්වයේ කුඩා ව්‍යාපාරය අනිවාර්යයෙන්ම එකට ව්‍යවසායකත්වයේ කුඩා ව්‍යාපාරය එකට සම්බන්ධයි කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ නේ. බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ අවදානම් ගනිමින් නව්‍යතා සම්පාදනය කරනවා. එසේම අනිත් එක තමයි පුතේ කියන්නේ කුඩා ව්‍යාපාර නිසා ව්‍යවසායකත්වය ඇති වෙනවා. අනිත් එක තමයි බොහෝ ව්‍යවසායකයෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු මුලින්ම දියත් කරන්නේ කොයි විදිහටද? කුඩා ව්‍යාපාර විදිහට. ඒ නිසා මේ සාධක දෙක මතම රඳා පවතිනවා කියන එක තමයි උත්තරේට කියන්නේ. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න.
කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකත්වයේ අතර පවතින කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකත්වයේ අතර පවතින සම්බන්ධතාවය මෙම ප්‍රකාශය මගින් නිරූපණය කරයි. මෙම ප්‍රකාශය මගින් නිරූපණය කරයි. නිරූපණය කරයි. බොහෝ ව්‍යවසායකයෝ තම නවෝත්පාදන කුඩා ව්‍යාපාර ලෙසින් කුඩා ව්‍යාපාර ලෙසින් ආරම්භ කිරීමට පෙළඹෙති. එසේම කුඩා ව්‍යවසායකයින්ද අවදානම හොඳින්ගෙන නව්‍යතා සම්පාදනය සඳහා පෙළඹෙති. එම නිසා කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය යනු එකිනෙකට සම්බන්ධිත සංකල්ප දෙකකි. ආර්ථික සංවර්ධනය සඳහා මෙම සාධක දෙකම පැවතීම අත්‍යවශ්‍ය වේ. හරි. ඊට පස්සේ අපි බලමු කුඩා ව්‍යාපාරයේ ගති ලක්ෂණ පුතේ. ගති ලක්ෂණ කිව්වහම එකක් තමයි ප්‍රධානම දේ තමයි සමස්ත වෙළඳපොලින් ඒගොල්ලන්ට අයිති ඉතාම කුඩා කොටසයි. ගණන් කරන්නත් බැරි තරම් කුඩා කොටසක්. හරි මුළු වෙළඳපොලින් අයිති වෙලා තියෙන්නේ කුඩා කොටසයි. එතකොට ඒගොල්ලන්ට බෑ මේ වෙළඳපොළට බලපෑමක් කරන්න. ඒක තමයි පළවෙනිම ලක්ෂණය. ඊළඟට අනිත් එක තමයි හිමිකරු විසින්ම තමයි ඒකේ කළමනාකරණ කටයුතු කරන්නේ. බොහෝ විට පවුලේ ශ්‍රමය භාවිතා කරනවා. ගණන්දුරුකාරු ඉතාම සීමිත ගණන්දුරුකාරු ප්‍රමාණයක් ඉන්නේ. ඒ ඇත් එක්ක ඍජු සම්බන්ධකම් පවත්වාගෙන යනවා. සමසූක්ෂම තාක්ෂණය පාවිච්චි කරනවා. සමහර බොහෝ වෙලාවට සේවා හෝ ප්‍රාථමික භාණ්ඩ තමයි හදන්නේ.
දේශීය වෙළඳපළ තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ. නේ? හුඟක් වෙලාවට දේශීය කට්ටිය වැඩ කරන්නේ විදේශ වෙළඳපළටත් යවනවා. ප්‍රධාන වශයෙන් දේශීය වෙළඳපළටත් යවන අවස්ථාවල් තියෙනවා. හරි? රයිට්. ඊට පස්සේ බලන්න මූල්‍යමය බැඳීම් කොටස් එහෙම නිකුත් කරලා නැහැ. අයිරා අරන් නැහැ, ණය අරන් නැහැ. වගේ මූල්‍යමය බැඳීම් එහෙම සෑහෙන අඩුයි. ගොඩක් වෙලාවට කේවල සාමි හවුල් හෝ පෞද්ගලික සමාගම් ක්‍රමයට තමයි පටන් ගන්න. හරි බලන්න නම් පුතේ. පළවෙනි දේ අදාළ කර්මාන්ත තුළ ආධිපත්‍ය පතුරවන්න බෑ කියන එක හයිලයිට් කරගන්න. කර්මාන්තය තුළ ආධිපත්‍ය පතුරවන්න බෑ කියන එක හයිලයිට් කරගන්න. සාපේක්ෂව කුඩා වෙළඳපළ කොටසක් හිමි ඒ ඔක්කොම හයිලයිට් කරගන්න. අයිතිකරු ප්‍රධාන කළමනාකරු වේ කියන එක හයිලයිට් කරගන්න. ක්‍රියාකාරී ව්‍යාපාර ශේෂ්ත්‍රයේ දේශීය. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගන්න මෙහෙන් නිමිද්‍රව්‍ය මෙහෙම ආකටකට තමයි දාන්නේ. විදේශ වෙළඳපළත් යවන්න පුළුවන්. කුඩා ප්‍රාග්ධනයකින් ආයෝජනය කළ තිනවා මූල්‍ය බැඳීම් අඩුයි, සම සූක්ෂමයි, හැපැත්තෙනවා සම සූක්ෂමයි කියන එක. පවුලේ ශ්‍රමය වැඩිපුර පාවිච්චි කරනවා. කේවල හවුල් වගේ ක්‍රම වලට පවත්වාගෙන යනවා. ඒ වගේ ලක්ෂණ තමයි ඔය කුඩා ව්‍යාපාර මන්ත්‍රී හිතරක් ලියන්න පුළුවන්. හිතරක් ලියන්න පුළුවන්. ඔය මම ඔයාලට පැහැදිලි කළේ පුතේ අපේ රට මුහුණ දෙන ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධනයේදී අපේ රට මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙක මොකද්ද? එකක් දුප්පත්කම, අනිත් එක තමයි විරකියාව. මොකක් හින්දාද මොකක් ඇති වෙන්නේ? විරකියාව හින්දා තමයි දුප්පත්කම ඇති වෙන්නේ. ඒ නිසා රස්සාවල් දුන්නොත් දුප්පත්කම නිකම්ම නැති වෙනවා. ඒ කියන්නේ ලෙඩේ රෝගේ තමයි විරකියාව කියන එක. රෝග ලක්ෂණයක් විතරයි දුප්පත්කම කියලා කියන්නේ. රෝග ලක්ෂණයට මේ සමෘද්ධි ආරෝමය දීලා වැඩක් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වුණාම මේ වෛද්‍යවරයා බෙහෙත් කරන්න ඕන රෝගෙට මිසක් රෝග ලක්ෂණයට නෙමෙයි. දැන් මට උණ හැදිලා මගේ කිහිල්ලේ කුද්දැට්ටකුත් ඇවිල්ලා. කුද්දැට්ටක් කියලා කියන්නේ අර වසාගෙට දිමිනවා වගේ මේ නිකන් පොඩි ගෙඩියක් එනවා. ඒක ලෙඩක් නෙමෙයි. ඒක ඇවිල්ලා රෝග ලක්ෂණයක්. අර මොකක් හරි ශරීරයේ විෂ බීජයක් හෝ උෂ්ණත්වය වැඩි වීම නිසා හෝ යනාදී කාරණයක් නිසා තමයි මේ වගේ දෙයක් වෙන්නේ. මං ගිහලා දොස්තරට ඒක වෙනවා දොස්තර රබර් මිටියක් අරගෙන ඒකට තට්ටු කරලා කොහොම හරි බස්සනවා. මෙහෙන් ටොට් 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 ටොක් ගාලා ගහනවා මෙහෙන් බෑලා වෙන කොහෙන් හරි එනවා ඒක. ඒක නතර වෙන්නේ නැහැ. රෝග ලක්ෂණයට බේත් කරලා වැඩක් නැහැ. රෝගයේ ලක්ෂණය වැදගත් වෙන රෝගය අඳුරගන්න. ලෙඩාගේ කකුලේ තුවාලයක් තියෙනවද, ඇඟේ කොහේ හරි තුවාල තියෙනවද, විස බීජ ගිහිල්ලාද, බ්ලඩ් ටෙස්ට් එකක් කරලා ලෙඩේ අඳුර ගන්නවා. අර රෝග ලක්ෂණ විතරයි. අපේ රටේ දුප්පත්කම කියන එක දේශපාලඥයෝ කවදාකවත් නැති කරන්නේ නැහැ. දුප්පත්කම නැති කරොත් මේ මිනිසුන්ට ජනතාවට දෙන්න දෙයක් නැති වෙනවා. දැන් යුද්ධය අවුරුදු 30ක් වාවකට කෑවි යුද්ධේ නතර කරන්න කිලිවල. ඒක නතර වුණාට පස්සේ මේ දේශපාලන සටන් පාටේ ඉවරයි. මිනිසුන්ගේ දුප්පත්කම නැති කරාට පස්සේ මිනිසුන්ට දෙන්න දෙයක් නැති වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි දේශපාලඥයෙක් නැති කරන්නේ නැත්තේ. නැත්තම් සමෘද්ධි කාඩ් එක ගෙවල් හදලා දීලා එහෙම තමයි මිනිස්සු ඡන්ද ගන්න. එහෙම මිනිස්සු දුප්පත් මිනිස්සුන්ට එහෙම උදව් කළාට වැඩක් නැහැ ළමයි. ඒගොල්ලෝ දුප්පත්කමෙන් එළියට එන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් අපේ රටේ දුප්පත්කමට ප්‍රධාන විසඳුම රස්සාවල් දෙන එක. රස්සාවල් දෙන්න සම සූක්ෂම කර්මාන්ත පටන් ගන්න ඕනේ. ඒතකොට තමයි රැකියාවල් දෙන්න පුළුවන් වෙන්නේ. හරි. හරි එහෙනම් බලන්න ලංකාව මුහුණ දෙන ආර්ථික සංවාදයෙන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙකකට කුඩා ව්‍යාපාර මගින් පිළියම් ලැබේ. මේ ප්‍රකාශය පැහැදිලි කරන්න. ඒතර ඒකේ තියෙනවා ආර්ථිකය තුළ පවතින ප්‍රධාන ගැටලු දෙක ලෙස රැකියා විරහිතභාවය හා දුප්පත්කම හඳුනාගත හැකි ඉරිකා ගන්න. ඒ වගේම ඔයා කියවගෙන යනකොට ඔයාට පේනවා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම සූක්ෂමයි. රයිට් ඒක නිසා වැඩිපුර රස්සාවල් ප්‍රමාණයක් දෙන්න පුළුවන් කියන එක ඒකේ පැහැදිලිව දකින්න පුළුවන්. රයිට්. හරි. දැන් අපි පුතාලට කතා කළා කුඩා ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකද්ද? ඒවා හඳුනා ගැනීමේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක නිර්ණායක මොනවද? ලංකාවේ විවිධ ආයතන කුඩා ව්‍යාපාර නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද? නේද? ඒ වගේම කුඩා ව්‍යාපාරයක තියෙන ලක්ෂණ මොන වගේද? ඒ අනාදී කාරණාවන් පිළිබඳව අපි ක්ලාස් එකේදී දැන් සාකච්ඡා කළා. හොඳයි. දැන් අපි කතා කරමු ළමයිනේ. දැන් අපේ මාතෘකාව තමයි ලංකාවේ කුඩා ව්‍යාපාර මුහුණ දෙන ගැටලු. හරි. ලංකාවේ කුඩා ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධාන ගැටලු තමයි එකක් තමයි වෙළඳපොළ ගැටලුව. මොකද්ද වෙළඳපොළ ගැටලුව කියලා කියන්නේ? සමහර වෙලාවට හදන සමහර නිෂ්පාදන විකුණ ගන්න වෙළඳපොළක් නැහැ. දැන් අත්කම් නිර්මාණ වේවැල් වලින් හදන ඒවා මැටි භාණ්ඩ වලට ලංකාවේ දේශීය වෙළඳපොළක් නැහැ. එහෙනම් ඒවට වෙළඳපොළක් නිර්මාණය කිරීම රජයේ වගකීමක්.
නේ ඒවා රජයේ ආයතනයකින් හරි මම පෞද්ගලික අංශයේ ආයතනකින් හරි මිල දීගෙන විදේශ රටවලට යවන්න පුළුවන් ක්‍රම සහ විදි හදලා ළමයිනේ විදේශ රටවලට අද යවන්නේ නැත්තේ මොනවද? පොල් වතුර යවනවා, කුරුම්බ යවනවා, කුරුම්බ නොදත් එක්ක යවනවා. නේ මගේ යාළුවෙක් ඉන්නවා කැනඩාවේ. ඒ යාළුවාට දවසක් මම උදේ chat කරාම අපිට මෙහි දවල් යට උදේ කියලා කියන්නේ chat කරාම මගේ ඇහුව කාලා දෙන්නේ කියලා. මං කෝ මචං දැන් කෑව විතරයි මං ඔය ඉත සුබ කෑවද කියලා. ඕ මචං මමත් මඤ්ඤොක්කව කෑවා කියලා කිව්වා. මම උඩ බීම ගියා. බැලුවා මම කෑවේ පාන්. හරි මිනිහ මඤ්ඤොක්ක කාලා. මං ලංකාවේ ඉඳලා පාන් කාලා මිනිහ මඤ්ඤොක්ක කාලා. ඊට පස්සේ මං මඤ්ඤොක්ක වැව්වද කියලා. ඊට පස්සේ මිනිහා මට පැකට් එකක් පෙන්නුවා. අර මේ හොඳට සීල් කරලා මේ ලංකාවෙන් යන්නේ ප්‍රොඩක්ට් එක මඤ්ඤොක්ක ටික සුද්ධ කරලා පතුරු මේ කෑලි කපලා සීල් කරලා හොඳට පැකට් එක සීල් කරලා හෙට යනවා. ඒ සුපර් මාකට් වල ඒවා ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේ අපි හිතන රට ගිහින් මිනිහට කන්න බොන්න දේවල් නැහැ මොනවද දන්නේ මිනිස්සු කන්නේ කියලා කන ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මෙහෙන් ළමයි පොල්පලා ටික යවනවා. පොල්පලා වතුර ටික මේවා කරලා ඒවා ටොනික් එකක් විදිහට යවනවා. ඒ රටවල මිනිස්සු ඒවා පරිහරණය කරනවා. පොල්පලා කියන ඒවා. ඉතින් ඒවා අපේ රටවල මිනිස්සුන්ට මේ කිසිම අගයක් නැහැ. කෝමාරිකා ටික මෙහෙන් යනවා. හරි ඒවා ඩ්‍රින්ක්ස් විදියට යනවා, ක්‍රීම් විදියට යනවා, එක එක විදියට යනවා. බුලතුත් පිටරට යවනවා. බුලත් යවන්නේ විට කන්න නෙමෙයි ඒවායේ තියෙන වර්ණක රසායන ද්‍රව්‍ය, සුවඳ, පර්ෆියුම් වලට ඒ ඔක්කොම ඒගොල්ලෝ මේ නිස්සාරණය කරගන්නවා. තෙල් ගන්න පුළුවන් ඒවල් වලින්. දැන් අපේ ගංජා කියන ශාකය අපේ රටේ මිනිස්සු විනාශ කරනවා. හරිද? මේ රජයට අහුණා රජේ පුච්චල විනාශ කරනවා. එහෙම නෙමෙයි ළමයි ගංජා කියන ශාකේ හැම දෙයක්ම ගන්න පුළුවන් මේ ප්‍රයෝජන තියෙනවා. ඒකෙන් තෙල් හිදිනවා. ඒක වේදනානාශකයක් වෙනවා. ඒක මිනිස්සු මද්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න තියෙන ඒක පාලනය කරලා රජයට පුළුවන් වුණනම් ඒක වගා කරන්න. ඒවැය කෙඳි වලින් ළමයි කඹ හිටන් හදලා දාලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. හරි? ඊට පස්සේ ඒවෙන් තව ඖෂධ වර්ග විවිධ ඖෂධ වර්ග වගේ දේවල් ඒවා නිර්මාණය කරන. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ආදායමක් ගන්න පුළුවන් ශාකයක්. දැන් අපේ රටේ මිනිස්සු කරන්නේ ඕක මල මේ කඩාගෙන ඊට පස්සේ ඕක වේලලා ඔතලා බොන එක විතරනේ. ඊට පස්සේ ගහ ගලවලා විසි කරනවා. නමුත් ගහේ හැම කොටසක්ම කප්රුකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ මේ වෙනකොට ඒවට කතිකාවතක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ රජයේ උත්සාහ කරන්න ඕනේ ඒගොල්ලන්ට දේශීය වෙළඳපොළ බැරනම් විදේශීය වෙළඳපොළ මේ අඳුන දෙන්න. ඒ වෙළඳපොළ ගැටලු කියන එක අනිවාර්යෙන් තරන්තක තමයි මූල්‍ය ගැටලු. අවශ්‍ය කරන මුදල් ටිකක් ගන්න බැංකුවකට ගියාම ඔයා දන්නවනේ බැංකුවකට ගියාම බැංකුවකට ණයක් ගන්න ගියාම අපි පෙන්눔 කරන්න ඕන ණය ගන්න තරම් අපිට අහිමියක් නැති බව. එතකොට තමයි බැංකුව අපිට ණය දෙන්නේ. අපි කියන මෙච්චර ආදායම් තියෙනවා මෙච්චර වත්කම් තියෙනවා මෙච්චර පොල්ලක් කර මෙච්චර ගාණක් තියෙනවා ඒ වුණාට මට ණයක් ඕනේ කියලා තමයි බැංකුවට කියන්නේ. බැංකුව ඊට පස්සෙම අපිට ණය දෙන්නේ. ඉතින් හරි අමාරුයි ලංකාවේ ණය ගන්න. දැන් ජපානයේ චීනය වගේ රටවල ණය පොලිය අනුපාතය 101යි 102යි. ව්‍යාපාරිකයින්ට දෙන්න. නමුත් ලංකාවේ 12යි 15යි 20යි එහෙම ණය අරගෙන කොහොමද ළමයි මේ ගොඩ යන්නේ? ඉතින් ඒ නිසා මේ මූල්‍ය සම්පාදනයේ ගැටලු තියෙනවා. කොටස් වල රෙජිස්ටර් වෙන්න බෑ. අවුල් ව්‍යාපාර, තනි ව්‍යාපාර, පෞද්ගලික සමාගම් වලට. ඒතකොට ඒගොල්ලෝ ණය ප්‍රාන්තනේ සම්පාදනය කරගන්න බෑ. එවැනි ගැටලු අනිවාර්යෙන් තියෙනවා. අනිත් එක තමයි යටිතල පහසුකම් ආශ්‍රිත ගැටලු තියෙනවා ළමයි. හරි? දැන් හයිවේ හදලා වරායවල් හදලා ගුවන්තොටුපළ හැදුවට කුඩා ව්‍යාපාරිකයට අවශ්‍ය යටිතල පහසුකම් ඒව නෙමෙයි. භූමිය අපරාවේ බැහැර කිරීමේ පහසුකම්. ඒ වගේ තියෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය සුවිශේෂී යටිතල පහසුකම්. ඒවා සමහර ප්‍රදේශවල නැහැ. ඒතර මේ ප්‍රදේශ කර්මාන්ත ශූන්‍ය ප්‍රදේශ. ඒ කියන්නේ කර්මාන්ත ආරම්භ වෙන්නේ නැහැ ප්‍රදේශවල. හරි? ඒතර ඒ වගේ ගැටලු. ඊට පස්සේ තව තියෙනවා ළමයි ව්‍යාපාර සැලසුම්කරණය සම්බන්ධ ව්‍යාපාර සැලසුම්කරණය සම්බන්ධ ගොඩක් අයට නොලෙජ් එක නැහැ. කළමනාකරණය හෝ සැලසුම්කරණය පිළිබඳ දැනුම නැහැ. ඒ නිසා ගොඩක් කුඩා ව්‍යාපාර සමහරලාට දියුණු කරගන්න පුළුවන් කුඩා ව්‍යාපාර නේද? ඒවා අසාර්ථක වෙලා යන අවස්ථාවල් තියෙනවා මේ ව්‍යාපාර සැලසුම් නොමැති නිසා. ඒ වගේ මේ මූණපාන යම් ගැටලු අනිත් එක තමයි පරිසර වෙනස්කම් සිද්ධ වෙනවා සෑහෙන. හරි විවිධ පරිසර වෙනස්කම් නීතිමය තාක්ෂණික ආර්ථික වගේ පරිසර වෙනස්කම් වෙනතර ඒ පරිසර වෙනස්කම් වලට ඒගොල්ලන් නිසිපරිදි ප්‍රතිචාර දක්වා ගන්න බැරි වෙනවා. ඒ වගේ මේ කුඩා ව්‍යාපාරිකව මුහුණ දෙන ප්‍රධාන ගැටලු අනිත් එක තමයි තාක්ෂණික ගැටලු තියෙනවා පුතේ. ගොඩක් වෙලාවට කුඩා ව්‍යාපාර පාවිච්චි කරන සාම්ප්‍රදායික තාක්ෂණي. හරි නැත්නම් සම සූක්ෂම ශිල්පකම. ඉතින් ප්‍රාග්ධන සූක්ෂම ශිල්පකමයා භාවිතා කරන ආයතනයක් එක්ක ෆයිට් කරන්න කුඩා ව්‍යාපාරයකට බෑ. අතින් කිරි දෝලා යෝගට් හදලා මාකට් එකට දානකොට කොස්ට් එක වැඩි. මැෂින් වලින් දෝලා මැෂින් වලින් මුදෝලා නේද ලොරි වලින් බෙදා හදනකොට කොස්ට් එක අඩුයි. ඉතින් ඒ වගේ ලොකු ව්‍යාපාරිකයෙක් රුපියල් 20ට යෝගට් එක මාකට් එකට දානවා. දාලා වෙලෙන්දේක 25ට විකුණලා 5ක් ලාභ තියාගන්න. අපේ කොස්ට් එකම යනවා 25.
අපේ යෝගට් එක අපි 28කට දෙන්නේ. ඒතර 28යි 25යි. ඒ අතර පාරිභෝගික රුපියල් 3ක වාසියක් අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට නේද? එයාට යෝගට් 10ක් ගන්නවා නම් රුපියල් 30ක් ඉතුරු වෙනවා. ඒකෙන් තව එක යෝගට් එකක් අරන් ගෙද හැකියට. ඒ නිසා මේ තාක්ෂණික වශයෙන් යම් ගැටලු තියෙනවා කුඩා ව්‍යාපාරිකයෝ මුණ දෙන. හරි. එහෙමනම් අපි බලමු නෝට් එක බලමු. ලංකාවේ කුඩා ව්‍යාපාර මුණ දෙන ප්‍රධාන ගැටලු විස්තරාත්මකව හයිලයිට් කරගන්න පුතේ. මූල්‍ය ගැටලුව, මූල්‍ය දුෂ්කරතා. බලන්න ඒකේ නෝට් එක කියව ගන්න විනාඩියක් අරන්. ඔය නෝට් එක කියනකොට වාට ඒ නෝට් එකේ අන්තිමට අහු වෙනවා බැංකුවක් තියෙනවා ජාතිය ව්‍යවසායක බැංකුව කියලා. ඒක දැන් වෙනස් වෙලා. ඒ බැංකුව දැන් නැහැ. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව කියන එක තියෙනවා කියන එක හයිලයිට් කරගන්න. ඒ කියන්නේ කුඩා ව්‍යාපාර වලට ණය සපයන්නම තියෙන බැංකුවක් ඒක. හරිද? ඒ වගේම ව්‍යාපාර සැලසුම් එහෙම නැහැ. අර එදිනෙදා එදා වේලා හම්බ කරගන්න න්‍යායෙන් ව්‍යාපාර කරාම ඉතින් දීර්ඝකාලීන සැලසුමක් නැතුනහම ව්‍යාපාර සාර්ථක කරගන්න අමාරුයි. නෝට් එක කියව ගන්න. නෝට් එක කියව ගන්න. ඒ වගේම යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ. ගොඩක් වෙලාවට යටිතල පහසුකම් ළමයි නාගරික ප්‍රදේශවල තියෙන්නේ. නමුත් කුඩා ව්‍යාපාර තියෙන්නේ ග්‍රාමීය හෝ අර්ධ නාගරික ප්‍රදේශවල. ඒ නිසා මේ ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි විදුලි බලය, භූමිය සංවර්ධනය කිරීම, අපරාය බැහැර කිරීම, sannivedana පහසුකම් මේවා යටිතල පහසුකම් තියෙන්න ඕනේ. right. ඊළඟට තව තාක්ෂණික ගැටලු, නව තාක්ෂණ යොදා නොගැනීම. නෝට් එක බලන්න. පොයින්ට් එක highlight කරගෙන. සම සූක්ෂම හෝ සාම්ප්‍රදායික ශිල්පකම අනුගමනය කරන්න ඒවත් එක්ක පිරිවැඩු කරගෙන යන්න බෑ. හරිද? ඒ වගේම වෙළඳපළ ගැටලු highlight කරගන්න. විවෘත වෙළඳපළක් නැති නිසා විදේශ ආයෝජකයෝ විශාල වශයෙන් ඇවිල්ලා මහා පරිමාණ ව්‍යාපාර පටන් ගන්නවා. ඒතර කුඩා ව්‍යාපාරිකින්ට තමන්ගේ වෙළඳපළ අහිමි වෙනවා. ඒ වගේම පරිසර වෙනස්කම් පිළිබඳව දැනුවත් නොවීම highlight කරගන්න විස්තරය බලන්න. highlight කරගන්න විස්තරය බලන්න. අනිත් එක තමයි ගොඩක් අයට වෙලා තින්නේ ඒගොල්ලන්ගේ ව්‍යවසායී හැකියාවන් අඩුයි. අලුත් අදහස් නැහැ ඒගොල්ලන්ට. අලුත් අදහස් නැති වුනහම ඒගොල්ලන්ට මේ අලුතෙන් දෙයක් හදන්න බෑ. අලුතෙන් දෙයක් හැදුවොත් තමයි කුඩා ව්‍යාපාරයක් ටක් ගාලා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. හරි ඒකත් highlight කරගන්න ව්‍යවසාය හැකියාවන් අඩුවීම කියන එක. හරිද? right. මෙහෙමයි ඉතින් මොන ගැටලු තිබුණත් මේ මොන ගැටලු තිබ්බත් ඇත්තටම කුඩා මහා පරිමාණව ආරම්භ කරන මහා පරිමාණ ව්‍යාපාරයකට සාපේක්ෂව කුඩාවට පටන් ගැනීමේ වාසිත් තියෙනවා. ඒ වගේම කුඩාවට පටන් ගැනීමේ අවාසිත් තියෙනවා. ඒ දෙකම තියෙනවා. විභාගෙදී අහනවා මහා පරිමාණ ව්‍යාපාරයකට කුඩාවට පටන් ගත්තාම තියෙන වාසි මොනවද? ඒ වගේම කුඩාවට පටන් ගත්තාම තියෙන අවාසි මොනවද කියලා. දෙක වාසියක් තමයි යාට නම්‍යශීලීව ව්‍යාපාරය කරන්න පුළුවන්. මොකද්ද නම්‍යශීලීව කරනවා කියලා කියන්නේ? එක ව්‍යාපාර කටයුත්තක් සාර්ථකුනේ නැත්නම් තව එකකට මාරු වෙන්න හැකියි. දැන් පාමසියක් දානවා හරියන්නේ නැහැ. ඊට පස්සේ ගොවිබලක් දාගන්නවා. ඒව කරතේ ගැටලුවක් නේ. නමුත් දැන් ඩයලොග් GSM ආයතනයේට ඕක නවත්තලා යකඩ නෙකුරන්න බෑනේ. හાર્ඩ්වෙයාර් එකක් දාගන්න බෑනේ. නේ? ඒතකොට ඒගොල්ලෝ මහා පරිමාණ ව්‍යාපාර ළමයි.
එතකොට මේව නම්‍යශීලීව පවත්වාගෙන යන්න පුළුවන්. ගණන්තරුකරුවොත් එක්ක හොඳ ඍජු සම්බන්ධකම් තියාගන්න පුළුවන්. පවුලේ ශ්‍රමය භාවිතා කරන හින්දා වැටුප් පිරිවේ අඩුයි. ඒ කියන්නේ පවුලයට වැටුප් ගෙවන්න ඕනේ නැහැ. උදව් කරන්න ඉන්නේ පවුලේ අය. මේ පවුලේ ව්‍යාපාරයක් නේ. ඒතර ඒ නිසා ඒකෙන් පිරිවේ අඩු කරගන්න පුළුවන්. හරි. ඒ වගේම ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් ලබා ගන්න පුළුවන්. අර්ධකාලීනව පටන් ගන්න පුළුවන්. කියන්නේ දවසේ රස්සාවක් කරන කෙනෙක්ට part time job එකක් විතර කරන්නත් පුළුවන්. නේ ඉතින් ඒ වගේ මේ මහා පරිමාණ ව්‍යාපාරات එක්ක බැලුවාම සුළු පරිමාණ ව්‍යාපාරවල වාසි තියෙනවා. සුළු ප්‍රාග්ධනයකින් පටන් ගන්න පුළුවන්. නේ ඒ වගේ වාසි බලන්න එන කාර්යක්ෂමතාවය ඉහළයි. ඒ වගේම වඩාත්ම නිර්මාණශීලී තත්ත්වයක් තියෙනවා. මොකද නැති වෙන්න දෙයක් නැහැ මේ ව්‍යාපාරිකින්ට. ඒ නිසා ඒගොල්ලෝ නිර්මාණශීලීව යම් අදහස් ඉදිරිපත් කරනවා වෙළඳපළට. ගණන්දුකරුත් එක්ක ජීව සම්බන්ධකම් තියාගන්න පුළුවන්. ටිකයිනේ හදන්නේ ටිකයි හොඳයි. ඒතර නිෂ්පාතයේ ගුණාත්මක භාවය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම අභියෝග ජය ගැනීමේ හැකියාව වැඩි. ඉහළ ආත්ම වින්දනයක්. තමන්ගේ ව්‍යාපාරය ටික ටික දියුණුනකොට ඉහළ ආත්ම වින්දනයක් ලබන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේවා තනි ව්‍යාපාර විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම වෙළඳපොලේ තියෙන කුඩා වෙළඳපොළ අවස්ථාන එක හරි වැදගත් පුතේ. ඒ කුඩා වෙළඳපොළ අවස්ථාවට අපි කියන පුතේ හිඩැස් වෙළඳපොළ කියලා. නැත්නම් ඒකට කියනවා නිච් මාකට් එකක් කියලා. නිච් මාකට් එකක් කියලා කියන්නේ මහා මේ කියන්නේ සමස්ත වෙළඳපොළක ඉන්නවා. ඉතා කුඩා වෙළඳපොළ ඛණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලන්ට විශේෂ අවශ්‍යතා තමයි තියෙන්නේ. විශේෂ අවස්ථා. දැන් උදාහරණයක් විදිහට මේ වගේ දැන් නගරේ කාගේල්ස් කීල්ස් ඒ වගේ විශාල සුපර් මාකට් තියෙනවා. ඒ අතර ගම්වල ඉන්නවා ඒවට යන්නේ නැති එදිනෙදා බඩු ටික අවශ්‍ය කරන බඩු ටික කුලියක් මලියක් කරලා රුපියල් 1000ක් හම්බුනහම ඒ 1000න් රුපියල් 700ක් විතර කඩේට දීලා යන මිනිස්සු ඉන්නවා. ගෙදරට අවශ්‍ය කරන බඩු ටික අරන් යන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ විශේෂ අවශ්‍යතා වෙළඳපොලේ තියෙන විශේෂ අවශ්‍යතා සහිත වෙළඳපොලක් තමයි හිඩැස් වෙළඳපොලක් කියලා කියන්නේ. ඒවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒවා හයිලයිට් කරගන්න. පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් නම්‍යශීලී වීම. අවම සම්පත් ප්‍රමාණයකින් ආරම්භ කරන්න පුළුවන්. අර්ධකාලීනව පවත්වාගෙන යන්න පුළුවන්. පවුලේ ශ්‍රමයේ භාවිතයෙන් ලාභය වැඩි කර ගන්න පුළුවන්. අර මං කිව්ව වාස්තු ටික තමයි උතන තියෙන්නේ. හැබැයි ඉතින් කුඩාවට ව්‍යාපාරයක් පටන් ගත්තාම අවාසි තියෙනවා. ලොකු රිස්ක් එකක් දරනවා. සබ්බ සකලමනාම මේකට ආයෝජනය කරලා තියෙන. ඒ කියන්නේ ලොකු අවදානමක් තියෙනවා. හරි ඉහළ පීඩනයක් තියෙනවා. කොයි වෙලේ මේව නැති වෙයිද කියලා. මහා පරිමාණ ව්‍යාපාරෙන් ලොකු තර්ජනයක් එල්ල වෙනවා. මහා පරිමාණ පිරිමැසුම් ගන්න බෑ. හරි අර ලොකු ලාභයක් ගන්න බෑ. පිරිවැටුමක් ටිකක් අඩුයි. වෙළඳපොලේ කෙරෙහි බලපෑම් එල්ල කරන්න බෑ. පවුලේ සමාජිකව සහභාගී කරගත්තාම විවිධ මත ගැටුම් ඇති වෙනවා. භාණ්ඩ පෞද්ගලිකව පරිහරණයට ගන්නවා. පාලනය කරන්න අමාරුයි. ඒ වගේ අවාසිත් තියෙනවා. හරි ඔයා බලන්න පිටුවන්ක 25 මහා පරිමාණ ව්‍යාපාර හමුවේ කුඩා ව්‍යාපාරවල පවතින අවාසි මොනවද කියලා අහනවා. ඉහළ අවදානම, ඒ කියන්නේ තියෙන හැමදේම නැති වෙන එක කියන එක. ඒ වගේම ඉහළ පීඩනය, ඒ වගේම විවිධ හැකියා අවශ්‍යයි. කුඩා ව්‍යාපාරිකයෙක් නම් එයා සේවකයෙක්, කළමනාකරුවෙක්, නායකයෙක්, අයිතිකරුවෙක් ඒ හැම චරිතෙම යට රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ. මූල්‍යමය ප්‍රතිලාභ ටිකක් සීමිතයි. පුද්ගල ගැටුම් අර සේවකයෝ පවුලේ අයත් එක්ක ඇති වෙන ගැටුම්, ඒ වගේම සීමිත ධාරිතාවය අඩුයි. මූල්‍ය සම්පත් ලබා ගන්න තියෙන මාර්ග ටිකක් අඩුයි. බැංකුවකට ගියාම මොනවත් ඔක පිළිගැනීමක් නැහැ. ඒ වගේම තාක්ෂණීය භාවිතයේ යම් සීමාවන් තියෙනවා. තරගයට මුහුණ දීමේ හැකියාව අඩුයි. උන් වගේ අවාසි තමයි කුඩා ව්‍යාපාරයක් පටන් ගත්තාම තියෙන අවාසි වෙන්නේ. දැන් කොච්චර මහා පරිමාණ ව්‍යාපාර තිබ්බත් පුතේ කුඩා ව්‍යාපාර නොනසී පවතින හේතු තියෙනවා දෙකක්. මහා පරිමාණ කොච්චර මහා පරිමාණ සිල්ලර වෙළඳසල් තිබ්බත් කුඩා සිල්ලර වෙළඳසල් තියෙනවා. නැත්තම් මහා පරිමාණ ව්‍යාපාරස්සේ කුඩා ව්‍යාපාරක් තියෙනවා. නිකන් කැලේ වගේ. කැලේ කොච්චර ලොකු ගස් තිබ්බත් පොඩි ගසුත් තියෙනවා. පොඩි ගස් නැති වෙන්නේ නැහනේ. ඒකට හේතුව තමයි නිච් මාකට් එකක් තියෙන හින්දා. ඒ කියන්නේ හිඩැස් වෙළඳපොලක් තියෙනවා. කවදාකවත් මහා පරිමාණ ව්‍යාපාරිකය අතපොන් නැති වෙළඳපොලේ කුඩා ඉල්ලුම් තියෙනවා. ඒ කුඩා ඉල්ලුම් නිසා කොච්චර මහා පරිමාණ ව්‍යාපාර තිබ්බත් කුඩා ව්‍යාපාරක් තියෙනවා. අනිත් එක තමයි මහා පරිමාණ ව්‍යාපාරයට අවශ්‍ය කරන විවිධ සේවා සපයන්න. කුඩා ව්‍යාපාර තියෙනවා. දැන් පිරිසිදු කිරීමේ සේවා, නඩත්තු සේවා, නේ ආරක්ෂක සේවා, විවිධ අමුද්‍රව්‍ය සැපයීමේ සේවා සපයන්න මහා පරිමාණවට අවශ්‍ය කරන විවිධ සේවා සපයන්න ඕන නිසා ඒවට කුඩා ව්‍යාපාර අනිවාර්යයෙන්ම තියෙනවා. හරි බලන්න පිටුවංක 24 ඒකේ තියෙනවා මහා පරිමාණ ව්‍යාපාර හමුවේ කුඩා ව්‍යාපාරවල වාසි මොනවද කියලා. 24 පිටුවේ පල්ලෙහා තිනවා කොතරම් මහා පරිමාණ ව්‍යාපාර තිබුණත් කුඩා පරිමාණ ව්‍යාපාර පිටු දෙකිය නොහැකි. ඊට හේතුන කරුණු දෙක තමයි. එකක් තමයි මහා පරිමාණ ව්‍යාපාරට අවශ්‍ය කරන සේවා සහ භාණ්ඩ සපයනවා. අනිත් එක තමයි වෙළඳපොලේ කුඩා ඉල්ලුම් තියෙනවා. හයිලයිට් කරගන්න.
කුඩා වෙළඳපොළ පරාසයක් සහිත භාණ්ඩ හා සේවා නිපදවන මහා පරිමාණ ව්‍යාපාර ඉදිරිපත් නොවීම නිසාත් මහා පරිමාණ ව්‍යාපාරට අවශ්‍ය අතරමැදි භාණ්ඩ හා උපකාරක සේවා සැපයීමට කුඩා ව්‍යාපාර වැදගත් වීම නිසා. හරි අපි එහා පැත්තේ තියෙන අවාසි ටික එහෙම බැලුවා. right අපි 25 පිටුවේ තර තුනක් දාගන්න නිතර විභාගයට අහන ප්‍රශ්නයක් කුඩා ව්‍යාපාරයක් ආරම්භීමට ප්‍රථම සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා අහනවා. දැන් ඔයා A level ඉවර වෙලා ගමේ පොඩි සිල්ලර කඩයක් පටන් ගන්න යන්නේ ඕගොල්ලන්ගේ ගෙදර. පාර අයිනෙමයි ගේ තියෙන්නේ. ඒ නිසා සිල්ලර කඩයක් පටන් ගන්න පුළුවන් ඔයාට. එතකොට මේ සිල්ලර කඩේ ආරම්භ කරනකොට ආවිසින් සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා අහනවා. කුඩා ව්‍යාපාරයක් ආරම්භීමේ මොනවද කරුණු සලකා බලන්න ඕන? අවශ්‍ය කරන ප්‍රාග්ධනය කොච්චරද? ඒ ප්‍රාග්ධනය සපුර ගන්න පුළුවන්ද? ගනුදෙනුකරුවන් කවුද? ඒ ගනුදෙනුකරුවන් වෙත ළඟා වෙන්න පුළුවන්ද? තරඟකරුවෝ කවුද? ඒ තරඟකරුවන්ගේ ශක්තිතා සහ දුර්වලතා මොනවද? නේ? ඒතර ඒ වගේ සාධක පිළිබඳව අනිවාර්යයෙන්ම බලපාන නීති, බදු නීති වගේ දේවල්, සේවක අවශ්‍යතා ඒවා මේ සාමාන්‍යයෙන් අපි සලකා බලන්න ඕන කාරණා. බලන්න පළවෙනි එක පාරිභෝගික අවශ්‍යතා උමනා සලකා බලන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය ප්‍රාග්ධනය හා ඒවා සපය ගන්න ආකාරය. ඒ වගේම බලපාන නීති රීති සහ බදු පිළිබඳව. ඒ වගේම සේවක අවශ්‍යතා පිළිබඳව. ස්වශක්තිය ඇගීම කියන එක අනිවාර්යයි. ස්වශක්තිය කියලා කියන්නේ තමන්ගේ හැකියාව. ව්‍යාපාරයක් කරන තමන්ට තියෙන හැකියාව. සහ ස්ථාන ගති කිරීම සම්බන්ධයෙන් කියන්නේ තවත් කඩ දෙකක් දෙපැත්තේ දිනවනේ අපි මැද්දේ කඩයක් දාන්න යන්නේ. ඒතකොට අපිට ටිකක් අනවශ්‍ය තරංගයක් ඒක. ස්ථානගත කිරීම පිළිබඳව. right ඊට පස්සේ ඔය ඇවිල්ලා කුඩා ව්‍යාපාරයක් ආරම්භීමට ප්‍රථම සලකා බැලිය යුතු කරුණු ඒ වගේම තරු තුනක් දාගන්න පල්ලෙහා මාතෘකාවක් නිතරම විභාගයට අහන එකක් කුඩා ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගැනීමට අවශ්‍ය කරන සාධක කුඩා ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය කරන සාධක ව්‍යාපාරයේ අයිතිකාරයට ව්‍යාපාරයේ කාර්යයන් පිළිබඳ උපරිම දැනුමක් තියෙන්න ඕන ළමයි. ඒතකොට තමයි යාට තමන් යොදවන සේවකව හොරකම් කරනවද හරියට වැඩ කරනවද කියලා බලන්න පුළුවන් වෙන්නේ. නේ? ගෑරේජ් එකක් කරන මිනිහෙක්ට වාහන රිපෙයාර් කිරීම පිළිබඳ අත්දැකීමක් තියෙනවා. නැත්තම් වාහන රිපෙයාර් කරන කට්ටිය වාහනේ යට රින්ගල එනකොට බයිනවා. ඕකට රින්ගගෙන බුදියගෙන ඉන්නේ නැතුව මේ වාහනේ ගලවනවා හරි මොනවා හරි කියලා බනිනවා. ඉතින් ඒ යාගේ දැනුම නැතිකම හින්දා. ඒ නිසා තමන් කරන ව්‍යාපාර කාර්ය පිළිබඳ අනිවාර්යෙන් හොඳ අවබෝධයකින් ඉන්නම වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න වෙනවා කුඩා ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම්. ඒ වගේම ගනුදෙනුකරුවන්ට තෘප්තිමත් වන ආකාරයේ භාණ්ඩ හා සේවා සපයන්න ඕනේ. ඊළඟට පුළුවන් තරම් පිරිවැය අඩු කර ගන්න ඕනේ. ඒකෙන් තමයි ලාභය වැඩි වෙන්නේ. පිරිවැය අඩු කර ගැනීම. ඒ වගේම රජයේ සහ වෙනත් ආයතන වල සහයෝගය ලබා ගැනීම කුඩා ව්‍යාපාරයකට මාර වැදගත්. ඒ වගේම පස්වෙනි එක සිය නිෂ්පාදනයේ ගුණත්වය දියුණු කරන්න කටයුතු කරන්න ඕන. එතකොට මේ කුඩා ව්‍යාපාර අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනවා. හරි. ඔය ප්‍රශ්න දෙකම විභාගයට අහලා තියෙනවා පුතේ. කුඩා ව්‍යාපාරයක් ආරම්භීමට ප්‍රථම සලකා බැලිය යුතු කරුණු සහ කුඩා ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය කරන සාධක ගත යුතු ක්‍රියාමාර්ග විභාගයේදී අනිවාර්යයෙන්ම අහලා තියෙනවා. right. හොඳයි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ඒ කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය කරන විවිධ රාජ්‍ය දිරිගැන්වීම් සහ අනෙකුත් කොටස් ටික සාකච්ඡා කරමු. right. ආයුබෝවන්.